ආයුබෝවන් දරුවනි අදත් ඔබව ගුරු ගෙදර වැඩසටහන සඳහා සාදරයෙන් පිළිගන්නවා. දරුවනි අපි පසුගිය වැඩසටහන් මාලාවේදී වැඩසටහන් කිහිපයක්ම කරා සත කිහිපයක් පුරාවට භෞතික විද්‍යාවේ විෂය නිර්දේශයට අදාළ සිද්ධාන්ත කොටස් පිළිබඳව. එහෙම සිද්ධාන්ත කොටස් කරාට පස්සේ අපි අද දරුවන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න කිහිපයක්. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ 7 වන ඒකකයේ චුම්බක බල ක්ෂේත්‍රය පිළිබඳව තියෙන ගැටලු කිහිපයක් විසඳන්න. මේ ප්‍රශ්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් අරගෙන ප්‍රශ්නත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කිහිපයක්. ඒ වගේම අලුත්ම ප්‍රශ්නත් කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවනි මේ කුමන ප්‍රශ්නේ සාකච්ඡා කරා වුණත් ඔබ හොඳින් තේරුම් ගන්න ඕන ඔබ වෙත යොමු කරන්නේ ඔබට විසඳුම් ලබා දෙන්න කියලා කියන්නේ විභාගෙදී හෝ පාසලේදී හෝ වෙනත් පන්තියකදී හෝ ඔබ ඉගෙනගෙන තියෙන විෂය නිර්දේශය තුළ ඔබ ඉගෙනගත්තු විෂය කරුණු සීමාව තුළ පමණයි. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම කලාතුරකින් යම් වැරදීමක් වෙලා පොඩි වෙනස්කමක් වුණත්. නමුත් මෙන්න මේ විෂය නිර්දේශය තුළම තියෙන ප්‍රශ්න වල විසඳීම් දෙන්න තමයි ඔබව අපි සූදානම් කරන්නේ මේ වගේ අවස්ථාවලදී. එහෙමනම් දරුවනි මේ ගුරු ගෙදර වැඩසටහනින් ඔබට ඉදිරිපත් කළ තියෙන විෂය කරුණු අපි බලමු සෑහෙනවද කියලා ඔබට ප්‍රශ්න විසඳීම සඳහා. අපි දැන් බලමු දරුවනි මේ ප්‍රශ්නකට විසඳුම් දෙන්න ගියහම අපි අනුගමනය කරන්න ඕන කුමන දේවල්ද කියන එක. දරුවනි ප්‍රශ්නයක් ඔබට යොමු කරාට පස්සේ ඔබේ ප්‍රශ්නය හොඳින් කියවා බලන්න ඕන. හොඳින් කියවා බලනකොට ඔබ මෙන්න මේ කරුණු දෙක ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. කුමක්ද මේ කරුණු දෙක? පළමුවෙන්ම මේ ප්‍රශ්නය තුල ඔබට ඉදිරිපත් කරන තොරතුරු ඔබට කියන දේ ඔබට පවසන දේ කුමක්ද කියලා තේරුම් ගන්න බලන්න. ඊළඟට මේ ප්‍රශ්නය තුල ඔබට දකින්න හම්බ වෙනවා ඔබෙන් විමසන දෙයක්. ඒතර කෙලින්ම පළමුවෙන්ම ඔබ දැනගන්න ඕන ඔබට ඔබ තේරුම් ගන්න ඕන ඔබට පවසන දේ ඊළඟට ඔබෙන් විමසන දේ. මෙන්න මේ කාරණා දෙක හොඳින් වටහා ගත්තා නම් ඔබට පුළුවන් වෙනවා සාර්ථකව ඒ ගැටලුවට පිළිතුරක් දෙන්න. අපි එහෙනම් දරුවනි මෙන්න මේ ක්‍රමය අනුගමනය කරමින් අපි අද මේ ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න විසඳුම් ලබා ගන්න ආරම්භ කරමු. හොඳයි දරුවනි එහෙනම් අපි පළමුවන ප්‍රශ්නය වෙත යමු. චුම්බක ක්ෂේත්‍ර පාඩම යටතේ පළමුවෙනි ප්‍රශ්නය අපි ඉදිරිපත් කරන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණු බහුවර්ණ ප්‍රශ්නයක්. දරුවනි බලන්න මෙන්න මේ මම අදින රූපසටහන දිහා. ඔබට පෙනෙනවා ඇති මේ සටහන තුල පරිනාලිකාවක් තියෙනවා. ඒ පරිනාලිකාවේ විද්‍යුත් ධාරාවක් ගමන් කරමින් තියෙනවා. කෙටි පරිනාලිකාවක් මේක. මේ පරිනාලිකාව තුල විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. ඒ අතරෙම මේ පරිනාලිකාව අපි තියලා තියෙන්නේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තුල. මේ චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ E හිස් වලින් අපි දක්වලා තියෙනවා. B වලින් දක්වන්නේ ඔබ දන්නවා චුම්බක ශ්‍රාව ඝනත්වය. දැන් දරුවනි මෙන්න මේ ටික තමයි ඔබට පවසලා තියෙන්නේ. මෙන්න තොරතුරු දීලා තියෙනවා. විමසන්නේ කුමක්ද? අපෙන් අහනවා මෙන්න මේ පරිනාලිකාවට චලනය වෙන්න නිදහස තියෙනවා නම් මේ පරිනාලිකාව කුමන ආකාරයක චලිතයක් දක්වාද කියලා අපෙන් අහනවා. දැන් බහුවර්ණ ප්‍රශ්නයක් නිසා මේකට පිළිතුරු 5ක් දීලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි මේ පිළිතුරු 5ම ඉදිරිපත් කරන්න යන්නේ නැහැ, ලියන්න යන්නේ නැහැ. නමුත් මම පවසන්නම් පිළිතුරු වලින් තියෙනවා එක් පිළිතුරක් මේ පරිනාලිකාව වම් පසට චලිත වේ කියලා. තවත් පිළිතුරක් තියෙනවා දකුණු පසට චලිත වේ කියලා. තවත් පිළිතුරක් තියෙනවා වාමාවර්තව භ්‍රමණය වේ කියලා. තවත් එකක් තියෙනවා දක්ෂිණාවර්තව භ්‍රමණය වේ කියලා. තව පිළිතුරක් තියෙනවා කිසිදු චලිතයක් නොදක්වයි කියලා. දැන් අපි දරුවනි ඔබෙන් විමසන්නේ කුමක්ද සිදුවන්නේ කියන එක. එහෙමනම් දැන් අපි බලමු අපි ඉගෙන ගනිමු භෞතික විද්‍යා මූලධර්ම භාවිත කරලා චුම්බක ක්ෂේත්‍ර පාඩමේදී අපි ඉගෙන ගත්තු ඒ මූලධර්ම භාවිත කරලා බලමු මේට විසඳුමක් ලබා ගන්න. දැන් දරුවනි මේ පරිනාලිකාවක් කරහා විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමේදී ඔබ දන්නවා පරිනාලිකාවේ අක්ෂය ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා කියන එක. අක්ෂය ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා කියන එක. තවදුරටත් ඔබ දන්නවා පරිනාලිකාව කුඩා දණ්ඩ චුම්බකයක් ලෙස හැසිරෙනවා කියන එක. උත්තර ධ්‍රුවයක් සහ දක්ෂිණ ධ්‍රුවයක් මේ දඟරේ දෙකලවර ඇති වෙනවා කියන එකත් දන්නවා. දැන් අපි බලමු එහෙනම් මේ ඇති වුණු චුම්බක ක්ෂේත්‍රයේ උත්තර ධ්‍රුවයේ කොහෙද දක්ෂිණ ධ්‍රුවයේ කොහෙද කියන එක. බලන්න දරුවනි ධාරාව මෙහෙම ගමන් කරද්දී ඔබ දන්නවා බල රේඛා පරිනාලිකාව තුලින් ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයට
වන විදියට තමයි චුම්බක ශේෂ්ත්‍රයක් හටගන්නේ. තොට මේ පරිනාලිකාවේ පළමු පුඩුව දිහා බලන්න. පළමු පුඩුව දිහා බැලුවම ඔබට පේනවා ධාරාව මේ දිශාවට ගමන් කරනවා නම් අපට බල රේඛා ඇතුළට ගමන් කරනවා යයි හොයාගන්න පුළුවන්. අපි එහෙම ඉගෙනගෙන තියෙනවා. හොඳයි. අපි බලමු මෙන්න මේ බල රේඛා මේ දිශාවට ගමන් කරනවා නම් මේ කෙළවර ඇති වෙන්න ඕන දණ්ඩ චුම්බකයක් ආකාරයට හැසිරීමේදී උත්තර ධ්‍රුවයක්ද දක්ෂිණ ධ්‍රුවයක්ද කියලා. දරුවනි බල රේඛා ඇතුල් වෙන්නේ දක්ෂිණ ධ්‍රුවයකින් කියලා ඔබ දන්නවා. එහෙමනම් මෙන්න මේ ස්ථානයේ ඇති වෙන්නේ දක්ෂිණ ධ්‍රුවයක් කියන එක ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න දක්ෂිණ ධ්‍රුවයක් කියලා අපි S අකුර ලකුණු කරා. එහෙමනම් ඉදිරි කෙළවරේ අවසාන කෙළවරේ ඇති වෙන්න ඕන උත්තර ධ්‍රුවයක්. දැන් ඔබට ඔන්න ප්‍රශ්නේ යම් දුරකට වැටහෙන්න ඕන. මේ පරිනාලිකාවේ උත්තර ධ්‍රුවයේ මේ කෙළවර තියෙනවා නම් දක්ෂිණ ධ්‍රුවයේ මේ කෙළවරේ තියෙනවා නම් මේ B වලින් දක්වන බාහිර චුම්බක ශේෂ්ත්‍රය තුල තිබෙනවා නම් කුමක්ද මෙයට සිදු වෙන්න පුළුවන්? ඔබ දන්න උදාහරණයක් අරගෙන දැන් බලමු. ඔබ දන්නවා පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය තුල මාලිමාවක් තිබ්බොත් කුමක්ද සිදුවන්නේ? දැන් අපි බලමු මාලිමාවක් තිබ්බොත් සිදුවන දේ. මේ මම දක්වන්නේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය උතුරු දෙසට යොමු වෙලා තියෙනවා. මාලිමාව මේ ආකාරයෙන් තිබ්බනම් මාලිමාවේ දර්ශකය සූචිය මෙහෙම තිබුණා නම් කුමක්ද සිදුවන්නේ? මේ මාලිමාව හැරෙනවා. මාලිමාවේ සූචිය හැරෙනවා මෙන්න මේ ආකාරයට. පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය තුලදී මාලිමාව අපිට හැරෙනවා බලා ගන්න පුළුවන්. අපි අත්දැකීමක් ඒක අන්න අර ආකාරයට. එහෙමනම් දරුවනි දැන් මෙතන තිබෙන්නේ අර කුඩා මාලිමාව හා සමාන ලෙස ක්‍රියා කරන පරිනාලිකාවක් දෙකෙලවර උත්තර ධ්‍රුවය සහ දක්ෂිණ ධ්‍රුවය ඇති වෙලා තියෙනවා. එහෙමනම් මේ පරිනාලිකාවට කුමක්ද සිදුවන්න පුළුවන්? මේ මාලිමාවට සිදු වුණා වගේම උත්තර ධ්‍රුවය චුම්බක ශේෂ්ත්‍රයට අවනත වෙලා ඉහළට යන විදිහට ශේෂ්ත්‍රයේ දිශාවට යන විදිහට හැරෙන එකයි. එහෙමනම් දරුවනි පරිනාලිකාවේ චලිතය කුමන ආකාරද? මෙතෙන්දී අපට කියන්න පුළුවන් වාමාවර්තව භ්‍රමණය වීමට පෙළඹේ කියන එක. මෙන්න දරුවනි අපි දන්න භෞතික විද්‍යා මූලධර්ම භාවිත කරලා ඒ වගේම අපි කලින් දන්න අත්දැකීමකුත් භාවිත කරලා මේක හොයාගත්තා. දරුවනි ඔබට තව දෙයක් මම මෙතෙන්දී සිහිපත් කරන්නම් මේ ගැටලුවේ පිළිතුරට අමතරව මෙතන පළමු පුඩුව දිහා බලලා තමයි අපි චුම්බක ශේෂ්ත්‍රය පරිනාලිකාව තුලින් ගමන් කරන්නේ කොයි දිශාවටද කියලා හොයාගත්තේ. ඒ වගේම මේ ධාරාවේ දිශාව අනුව අපට මෙතන අඳින්න පුළුවන් වෙන්නේ S අකුරක්ද N අකුරක්ද කියලා විමසලා බලලා අන්න ගැලපෙන්න අඳින්න පුළුවන් S අකුර බව තේරෙන නිසා මෙතන දක්ෂිණ ධ්‍රුවයක් ඇති වුණා කියලා කියන්නත් පුළුවන්. මෙතන දක්ෂිණ ධ්‍රුවයක් ඇති වුණා කියලා කියන්නත් පුළුවන්. ඒතර බල රේඛාවල ගමන් ගන්නා දිශාව අනුව දක්ෂිණ ධ්‍රුවයක් ඇති වුණා කියලා කියන්නත් පුළුවන්. අපි එහෙමයි ගැටලුවට විසඳුමට ගියේ. අනිත් ආකාරය තමයි මේ ධාරාව යන ආකාරය අනුව මෙතන අඳින්න පුළුවන් S එකක්. එහෙමනම් මෙතන ඇති වෙන්නේ දක්ෂිණ ධ්‍රුවයක් කියලා කියන්නත් පුළුවන්. දිශාව නැත්නම් ධ්‍රුවය හොයාගන්න අපි යොදා ගන්න පහසු උපක්‍රමයක් තමයි ඒක. ඔබට සිහිපත් වෙන්න මං අනිත් දිශාවට ධාරාව ඇඳලා පෙන්නන්නම්. මෙහෙම ධාරාව ගියා නම් පරිනාලිකාව තුලින් මෙතන ඇති වෙන්න පුළුවන් කුමන ධ්‍රුවයක්ද? උත්තර ධ්‍රුවයක් කියන එක අපිට කියන්න පුළුවන් මෙන්න මේ N අකුර ඇඳලා දෙකෙලවරට ඊහිස දැම්මුවාම අපට පුළුවන් වෙනවා මේ ධ්‍රුවය කුමක්ද කියලා කියන්න. හොඳයි දරුවනි ඔන්න දැන් පළමු ප්‍රශ්නයට අපි පිළිතුරු ලබා ගත්තා විසඳුම ලබා ගත්තා. මේ ආකාර චුම්බක ශේෂ්ත්‍රයක තිබුවා නම් කුමක්ද පරිනාලිකාවට සිදුවන්නේ? වාමාවර්තව භ්‍රමණය වීමට පෙළඹෙන එක. හොඳයි දරුවනි මේ මාලිමාවත් අපි භාවිත කරේ මෙන්න මේ කාරණේ ඔබට වටහා ගන්න ඔබ අත්දකලා තියෙන දෙයක් තමයි මේ මාලිමාව. චුම්බක ශේෂ්ත්‍රයේ තුලදී මාලිමාව හැසිරෙන ආකාරයයි ඔබ අත්දකලා තියෙන්නේ. එයා අපි යොදා ගත්තා මෙතන මේ ගැටලුවට විසඳුම් සොයා ගැනීම සඳහා. හොඳයි දරුවනි දැන් අපි දෙවෙනි ගැටලුවට මුහුණ දෙමු. දෙවෙනි ප්‍රශ්නට යමු. දරුවනි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දැන් අපට කියලා තියෙනවා. මේ අවස්ථාවේදී මෙන්න මේ දක්වන්නේ සන්නායකයක් තරමක් පළලාකාරයෙන් දක්වලා තියෙනවා. මේ සන්නායකයේ මෙන්න මේ දිශාවට විද්‍යුත් ධාරාවක් ගමන් කරන බව අපට කියලා තියෙනවා. එතන මේ සන්නායකයේ මත තවලා තියෙනවලු මාලිමාවක් මෙන්න මේ ආකාරයට. මේ මාලිමාවේ
උත්තරා ධ්‍රුවයේ මෙහෙම දක්ෂිණ ධ්‍රවයේ මෙහෙම තියෙන විදියට මාලිමාවක් තබා තියෙනවා කියලා කියනවා. ඒතර මේ ටිකක් තරමක පළල සන්නායකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සන්නායකයට මම මේ අත දික් කරන ආකාරයට මෙහෙම සන්නායක තිබෙනවා කියලා හිතුවනම් සන්නායකයට ආසන්නෙන් යට ඉහළින් මෙහෙම මාලිමාව තිබ්බා කියලා අපිට සලකන්න පුළුවන්. ඒතර මාලිමාවේ සූචිකය එහෙනම් දර්ශකයේ උත්තර ධ්‍රුවයේ මෙහෙමට යොමු වෙලා තියෙනවා දක්ෂිණ ධ්‍රුවයේ මෙහාට යොමු වෙලා තියෙනවා. දැන් ඔබට පවසන්නේ මෙන්න මේ ටික. කුමක්ද? සන්නායකයට ආසන්නෙන් ඉහළින් මාලිමාවක් තබා තිබෙනවා. අපෙන් විමසන්නේ කුමක්ද? මේ මාලිමාව කොයි දිශාවට හැරවේද කියලා යහන්නේ. අපි දැන් කලින් ප්‍රශ්නේ හා සමාන ප්‍රශ්නයක් මේක. එම සංසිද්ධියම තමයි වෙනත් ආකාරයකින් මේ අහලා තියෙන්නේ. එක අවුරුද්දකදී අර විදියට ඇහුවා, තවත් අවුරුද්දකදී මේ විදියටයි අහලා තියෙන්නේ. මෙයත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ප්‍රශ්නයක්, බහුවර්ණ ප්‍රශ්නයක්. දැන් දරුවනි අතෙන්දී බාහිර ශේෂ්ත්‍රයක් අපිට දීලා තිබුණා. දඟරයක් තිබුණා ධාරාවක් ගලාගෙන යන. මෙතන ධාරාවක් ගලාගෙන යන ඍජු සන්නායකයක් තියෙනවා, මාලිමාවක් තියෙනවා. දෙක සංසන්දනය කරන්න බලන්න සමාන තත්වයන් කුමක්ද, වෙනස් තත්වයන් කුමක්ද කියන එක. දැන් දරුවනේ අපි දන්නවා මේ සන්නායකය ඔස්සේ මේ දිශාවට ධාරාව ගලාගෙන යනවා නම් ඔබගේ දකුණු අත දික් කරලා බලන්න පහසුයි මහපටැංගිල්ල යොමු කරන්න ධාරාවේ දිශාවට. එතකොට අනිකුත් ඇඟිලි හැරවෙන්නේ කොහාටද? අපි දන්නවා මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. කස්කුරුප්පු නීතියට අනුව එහෙනම් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්න ඕන කොහාටද? මෙහෙම මෙන්න මේ දිශාවට චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්න ඕන. ධාරාව ගමන් කිරීම හේතුවෙන් මෙම සන්නායකයේ. එහෙමනම් මේ දිශාවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා නම් ඔබට දැන් කලින් ගැටලුවට විසඳුම් දීපු ආකාරය සිහිපත් කරලා ගන්න පුළුවන් මේ මාලිමාව කුමන දිශාවට හැරෙයිද කියන එක. දැන් අපි ඇඳලා බලමු කොහාටද මේක හැරෙන්නේ කියන එක. සන්නායකයේ මම දැන් මෙහෙම ඇඳනම් මාලිමාව මෙහෙම ඇඳනම් මාලිමාව දැන් හැරෙන්න ඕන. ඔබට තේරෙනවා බලරේඛා සන්නායකයේ මතින් ගමන් කරේ මේ දිශාවට නම් මාලිමාවේ උතුර දකුණ මෙන්න මෙහෙම තියෙන ආකාරයට තමයි සකස් විය යුත්තේ. එමනම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට උත්තර ධ්‍රුවයේ යොමු වන විදියට තමයි මාලිමාවේ දර්ශකය හැරවෙන්නේ. ඒතර කලින් එක අවුරුද්දකදී කලින් විදියට ඇහුවා, තවත් අවුරුද්දකදී එම සංසිද්ධියම වෙනත් අවස්ථාවක් හැටියට මෙහෙම අහලා තියෙනවා. එකම මූල ධර්මය තමයි මෙතෙන්දී ක්‍රියාවට යෙදුනේ. මෙතෙන්දී අපි භාවිත කරේ මේ ගැටලුවට විසඳුම් ලබා ගැනීම සඳහා. හොඳයි දරුවනි, දැන් අපි මේ අවස්ථාවට හැරෙන බව දැනගත්තා. ඔන්න ප්‍රශ්නෙට විසඳුම අපි හොයාගත්තා. දැන් දරුවනි අපි එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නෙට යමු යමු. මේ කෙටි ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න කීපයක් තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. මොකද ඔබ ඉගෙනගෙන තියෙන විෂය කරුණු හොඳින් සිහිපත් කර ගැනීම සඳහා. දරුවනි අපි ඉගෙනගෙන තියෙන සංකල්ප මේ හැටියට ගැටලු විසඳන්න යොදා ගන්නවා වගේම තවදුරටත් වෙනස් ආකාරයකට ගණිතමය ගැටලුවක් ආකාරයෙන් දෙන්නත් පුළුවන්. අපි දැන් තුන්වෙනි ප්‍රශ්නේ හැටියට අන්නේ ගණිතමය ආකාරයෙන් විසඳන්න ඕන ගැටලුවකට යොමු වෙමු. දරුවනි අපට මෙන්න මෙහෙම සන්නායකයක් දීලා තියෙනවා. මේ සන්නායකේ මෙන්න මේ ආකාරයට පුඩු දෙකක් විදියට අර්ධ පුඩු දෙකක් විදියට තියෙනවා. අර්ධ වෘත්තයන් දෙකක් විදියට. මෙහි ධාරාවක් මෙන්න මේ ආකාරයෙන් ගමන් කරනවා කියලා අපට කියලා තියෙනවා. මේ පුඩුව තුල මේ අර්ධ වෘත්තාකාර කොටසත් මේ අර්ධ වෘත්තාකාර කොටසත් දෙකේ මෙහෙම ගියපු ධාරාව මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම යනවා කියලා දීලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ කේන්ද්‍රය මේ අර්ධ වෘත්තයන් දෙකේම එකම කේන්ද්‍රයක් තියෙන්නේ. ඒක කේන්ද්‍රීය වන විදිහට සකස් කරලා තියෙන්නේ. මේ කේන්ද්‍රයේ ඇතිවන චුම්බක ස්‍රාව ඝනත්වයේ විශාලත්වය සහ දිශාව අපෙන් අහනවා. අපිට මේ ටික දීලා තියෙනවා. ධාරා ගමන් කරන බව I කියලා ධාරාවක් ගමන් කරන බව දීලා තියෙනවා. කුඩා කොටසේ සහ විශාල කොටසේ අරයන් දීලා තියෙනවා. කේන්ද්‍රයේ ඇතිවන චුම්බක ස්‍රාව ඝනත්වයේ විශාලත්වය සහ දිශාවයි අපෙන් අහන්නේ. දැන් බලමු අපි කොහොමද මේකට විසඳුම ලබා ගන්නේ කියන එක.
ඔබ දන්නවා මෙන්න මේ ආකාර වෘත්තාකාර පුඩුවක අයි ධාරාවක් ගමන් කරනව නම් ඒ ධාරාව නිසා පුඩුවේ කේන්ද්‍රයේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එම චුම්බක ක්ෂේත්‍රයේ ශ්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශනයක් අපි ලබාගෙන තියෙනවා. B සමානයි R ආදී වශයෙන්. මේ අරය R වෙනවා නම් කේන්ද්‍රයේ ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වය මෙන්න මේ ප්‍රකාශයෙන් ලබා දෙනවා. දරුවනි අපි සිද්ධාන්ත ඉගෙන ගනිද්දී මේ ඉගෙන ගත්තා. දැන් සම්පූර්ණ වෘත්තයක් නෙවෙයි තියෙන්නේ අර්ධ වෘත්තාකාර කොටසක්. එහෙමනම් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස නිසා ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වය දැන් බලන්න මෙතනින් මේ දිශාවට යනවනම් දක්ෂිනාවර්තව යනවනම් කේන්ද්‍රයේ හරහා තලයේ තුලට තමයි චුම්බක ශ්‍රාවය ඇති වෙන්නේ. ඒ නිසායි මම කතිර සලකුණක් යොදලා තියෙන්නේ. එහෙමනම් දැන් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසත් මේ අර්ධ වෘත්තාකාර කොටසත් නිසා මේ පොදු කේන්ද්‍රයේ ඇතිවන ශ්‍රාව ඝනත්වය අපි හොයමු. දැන් දරුවනි පළමු කොටස බලන්න පළමු විශාල අර්ධවෘත්තාකාර කොටස නිසා මේ කේන්ද්‍රය ඇතුළු ශ්‍රාව ඝනත්වය මේ ආකාරයෙන් දෙන්න පුළුවන්. සම්පූර්ණ වෘත්තයක් නම් μ0 I බෙදීම 2R වෙනවා. එයින් භාගයක් තමයි දැන් තියෙන්නේ. ඒතර එහි අරය 2යි R නිසා මෙන්න මේ ආකාරයෙන් අපිට ලියන්න පුළුවන්. එය තලයේ තුලට ක්‍රියාත්මක වෙනවා. දැන් තලයෙන් පිටතට එනවා B2 කියලා එකක්. මෙන්න මේ කුඩා අර්ධවෘත්තය හේතුවෙන් එහි දිශාව තිතක් මම යොදලා තියෙනවා තලයෙන් පිටතට කියන එක පෙන්වන්න. එහි විශාලත්වය කීයද? μ0 I ඉනොත් භාගයයි. මොකද අර්ධ වෘත්තයක් නිසා. දැන් දරුවනේ ඔබට පේනනවා මේ කුඩා වෘත්තය තමයි මෙතන ශ්‍රාව ඝනත්වය වැඩිපුර ඇති කරන්න හේතු වෙන්නේ. ශ්‍රාව ඝනත්වයේ ප්‍රබලතාව වැඩි වෙන්නේ කුඩා එක නිසා. මොකද එයාට ආසන්නයි කේන්ද්‍රයට. මෙයා ඈතින් තියෙන්නේ. ඒ නිසා මේ නිසා ඇති වෙන අගය කුඩායි. එහෙමනම් සඵල අගය B නම් B තියෙන්න ඕන කොහාටද? තලයෙන් පිටතට කියන එක ඔබට කියන්න පුළුවන්. ඇතුළට කුඩා අගයක් තියෙනවා විශාල වෘත්තය නිසා. පිටතට කුඩා අගයක් තියෙනවා පිටතට විශාල අගයක් තියෙනවා කුඩා වෘත්තය නිසා. එhmenan සඵල අගය වෙන්න ඕන විශාල අගයේ පැත්තට. එහෙමනම් තිතක් මම යොදනවා තලයෙන් පිටතට කියන එක. එතකොට ඔබට අගය ලබා ගන්න පුළුවන් කුමක්ද අගය? B2 අඩු කිරීම B1 මේ සුළු කරගන්න ඔබට පුළුවන්. B1 අගය අපි හොයාගෙන තියෙනවා. B2 අගය හොයාගෙන තියෙනවා. එහෙමනම් මේ සුළු කරලා ඔබට පිළිතුරට යන්න පුළුවන්. හොඳයි දරුවනි මෙන්න මේ ආකාරයෙන් මේ සුළු කිරීමේදී ඔබට ඉතාමත්ම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. මෙතන μ0 I බෙදීම 8යි R කියලා එනවා. මෙතන μ0 I බෙදීම 4යි R කියලා එනවා. ඒ දෙක සුළු කරලා VG භාග සුළු කිරීම ඔබ සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. මේ පන්තියේදී භාවිත කරලා හුරුවක් ලබාගෙන තියෙනවා. ඒ නිසා අවසාන පිළිතුර ඔබට ලබා ගන්න පුළුවන් මේ ගැටලුව සඳහා. දරුවනි මෙන්න මේ ආකාර සන්නායක දෙකක් අපට පෙන්වලා තියෙනවා. ඍජු සන්නායක දෙකක් සමාන්තරව තියලා තියෙනවා. ඒ සන්නායක දෙකේ සමාන ධාරා ගමන් කරන බව අපට කියලා තියෙනවා. අපට කියපු ටික මේවා. ඍජු සන්නායක දෙකක් තියෙනවා සමාන්තරව. එහි සමාන විශාලත්වයෙන් යුතු ධාරා ගමන් කරමින් තියෙනවා. අපට මෙන්න මේ ලක්ෂ 3ක් දක්වලා තියෙනවා යම් සමමිතික ආකාරයකට ABC කියලා. මෙන්න මේ ලක්ෂ 3 මේ යට තියෙන යම් දුරක්ද වම් පැත්තට Cට තියෙන්නේ එම දුරමයි දකුණු පැත්තට. B ලක්ෂයේ තියෙන්නේ සන්නායක දෙක අතර මධ්‍ය ලක්ෂයේ නැත්නම් හරි මැද තියෙන විදිහට දක්වලා තියෙනවා. දැන් අපට කියනවා මෙන්න මේ ලක්ෂ 3 ඉඳලා ඉලෙක්ට්‍රෝන 3ක් ප්‍රක්ෂේපණය කරනවා කියලා මෙන්න මේ ඉහළ දිශාවට. ඔන්න අපට කියලා තියෙන ටික. මේන් අපට විමසන්නේ කුමක්ද? මේ ප්‍රක්ෂේපණය ආරම්භුවාට පසුව මේ ඉලෙක්ට්‍රෝන වල
පතයන් කුමන ආකාරද කියන එකයි. දරුවනි බහුවර්ණ ප්‍රශ්නකදී පිළිතුරු 5ක් තියෙනවා. පිළිතුරු 5 පතයන් 5ක් මේක දක්වලා තියෙනවා රූපතරන් 5ක්. මේ 5 ඔබ බැලුවා නම් ඔබට යම් ආකාරයක ඉඟියක් ලැබෙනවා පිළිතුර සඳහා. මේ අවස්ථාවේදී අපට පිළිතුරු 5ම මෙතන ඔබට පෙන්눔 කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි උත්සාහ කරමු අපි දන්න විෂය කරුණු අනුව අපි ඉගෙනගත්තු මූලධර්ම අනුව මේ නියම පතය හොයා ගැනීම සඳහා. ඒතර වැරදි උත්තර 4ක් ඔබට දකින්න පුළුවන්. හරි උත්තර 1යි තියෙන්නේ. ඒ පහම බැලුවහමත් ඔබට යම් ආකාරයක අදහසක් ගන්න පුළුවන් කුමක්ද නිවැරදි පිළිතුර කියලා. මේකට මෙතෙන්දී අපට ඒ අවස්ථාව නැති නිසා අපි කෙලින්ම මූලධර්ම භාවිත කරලම අපේ දැනුම භාවිත කරලම මේ විසඳුම හොයාගන්න බලමු. දරුවනි මෙන්න මේ ධාරාවත් යන සන්නායක දිගටයක් බලන්න. ඔබ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය ඉගෙනගෙන තියෙනවා. දකුණු අතේ මහපටංගිල්ල යොමු කරා නම් විද්‍යුත් ධාරාව ගමන් ගන්න දිශාවට අනිකුත් ඇඟිලි වක් වෙලා තියෙන දිශාවෙන් තමයි චුම්බක බල ශේත්‍රයේ දිශාව දක්වන්නේ කියලා. මම පළමුවෙන්ම මේ වම්පස තියෙන සන්නායක නිසා ඒ ලක්ෂය හරහා චුම්බක ශේත්‍රයේ දිශාව හොයා ගන්නවා. ඔබට දැන් පේනවා ඇති මගේ දකුණු අතේ මහපටංගිල්ල යොමු වෙලා තියෙන ඉහළට. අනිකුත් ඇඟිලි ඒ ලක්ෂයෙන් ඉවතට යන ආකාරයටයි තියෙන්නේ. එහෙමනම් අපට කියන්න පුළුවන් මෙතන චුම්බක ශේත්‍රයේ දිශාව වෙන්නේ කොහොමද? මෙන්න මේ තලයෙන් පිටතට. දැන් ඔබ ආරෝපිත අංශුවක් චුම්බක ශේත්‍රය තුළ ගමන් කිරීමේදී ආරෝපිත අංශුව මත බලයක් හටගන්නවා කියන එක අහලා තියෙනවා. ඔබ ඉගෙනගෙන තියෙනවා. දැන් බලන්න මෙන්න මේ ඒ ලක්ෂය හරහා චුම්බක ශේත්‍රයක් තියෙනවා තලයෙන් පිටතට. ඒ වගේම අංශුව ඍණ ආරෝපිත අංශුව ඉහළට ගමන් කරන්න හදනවා. දැන් ප්ලෙමින්ගේ වමත් නීතිය භාවිත කරලා ඔබට පුළුවන් ඉලෙක්ට්‍රෝනය මත ක්‍රියා කරන බලයේ දිශාව හොයාගන්න. එතෙන්දී මම චුම්බක ශේත්‍රයේ දිශාවට වම් අතේ දබරගිල්ල යොමු කරනවා. එතකොට චලනය වෙන්නේ ඉහළට නිසා ඍණාරෝපණයක් නිසා මැදගිල්ල යොමු කරන්න වෙනවා මට පහළට. මැදගිල්ල යොමු කරන්න වෙනවා පහළට. ඉලෙක්ට්‍රෝන ඉහළට ගමන් කරනවා නම් මැදගිල්ල පහළට යොමු කරා එවිට වම්පසට යොමු වෙනවා මගේ මහපටගිල්ල වම් අතේ මහපටගිල්ල. එහෙමනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය ඒ ලක්ෂය හරහා ගමන් කරන ඉලෙක්ට්‍රෝනය කොයි පැත්තටද ගමන් කරන්න උත්ක්‍රම වෙන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේ රූපයෙන් දක්වන විදියට මේ වගේ දිශාවකට යන්න එයා උත්සාහ කරන්න. ඔන්න දැන් පළවෙනි අංශුව ඒ හරහා යන අංශුවේ පතය අපි හොයාගත්තා. දැන් බලන්න දරුවනි B ලක්ෂය හරහා මේ වම්පස සන්නායකයේ මගින් ඇතිවෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ කොහාටද? බලන්න මගේ දකුණු අත දිහා මෙන්න තලය තුලට. තලය තුලටයි ක්‍රියා කරන්නේ. ධාරාව මෙහාට නම් තලය තුලට. දැන් බලන්න දකුණු පස සන්නායකයේ නිසා ශේත්‍රය ඇතිවෙන්නේ කොහාටද කියලා මෙන්න තලයෙන් පිටතට. මෙම ධාරා දෙකත් සමානයි. මේ B ලක්ෂයේ තියෙන්නේ හරි මැද නිසා මෙතෙන්දී සඵල චුම්බක ශ්‍රාවකත්වය ශූන්‍ය වෙනවා. එහෙමනම් B හරහා යන අංශුව මත චුම්බක ක්ෂේත්‍රයක් නැහැ. එහෙමනම් එයා අපගමනයකට ලක් වෙන්න බෑ. එහෙමනම් එයාගේ පතය මෙන්න මේ ආකාරයෙන් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. ඒ දිශාවටම යනවා. සඵල චුම්බක ක්ෂේත්‍රයක් මේ මැද්දය හරහා කිසි ස්ථානයකදී නැහැ. හැම ස්ථානයකදීම ධාරාව නිසා ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයන් දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට පිහිටනවා. විශාලත්වයෙන් සමානව පිහිටනවා. එම නිසා සඵල අගය ශූන්‍යයි. එහෙමනම් B අංශුව අපගමනයක් දක්වන්න බෑ. දැන් බලන්න දකුණු පස සන්නායකය නිසා ආයිත් මම කස්කුරුප්පු නීති භාවිත කරනවා. ඉහළට ධාරාව යද්දී චුම්බක ක්ෂේත්‍රය ඇතුළටයි තියෙන්නේ. එහෙමනම් B ලක්ෂය හරහා කතිර ලකුණක් මන් දානවා චුම්බක ක්ෂේත්‍රය පෙන්වන්න. මෙන්න එහෙමනම් B ලක්ෂය හරහා ඇතුළට තලයේ තුලට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. දැන් ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනයට ඉහළට ප්‍රවේගයක් තියෙනවා නම් දැන් මම නැවතත් වමත් නීතිය යොදනවා. වමත් නීතිය අනුව චුම්බක ක්ෂේත්‍රයේ තලයේ තුලට චලනය පහළට නම් ඔබට පෙනෙනවා ඇති මම අත හැරෙව්වහම මහපටංගිල්ල යොමු වෙන්නේ දකුණු පසට. එහෙමනම් C අංශුව මත සිහි අංශුව මත බලය ක්‍රියා කරන්නේ කොහාටද? මෙන්න මේ ආකාරයට. දකුණු පසට බලය ක්‍රියා කරනවා නම් එයා අර මන් දක්වපු ආකාරයට තමයි පතය සකස් වෙන්නේ. එහෙමනම් දරුවනි මෙන්න මේ ආකාරයට අපි මේ ඉලෙක්ට්‍රෝන තුනේම පතයන් නිර්ණය කරා කොහොමද
චුම්බක ශේත්‍රයේ දිශාව අපි නිර්ණය කරගත්තා දකුණත් කස්කුරුප්පු නීතිය මගින් බලයේ දිශාව නිර්ණය කරගත්තා ප්ලෙමින්ගේ වමත් නීතිය මගින්. එතකොට ඔබ ඉගෙන ගත්තු දැනුම තමයි මේ භාවිත කරලා තියෙන්නේ. දරුවනි හතරවන ප්‍රශ්නය මෙන්න මේ ආකාර සටහනක් අපට දීලා තියෙනවා. සන්නායකයක් මෙහෙම ඇවිල්ලා අර්ධ උතාකාර කොටසක් මෙහාට සහ තවත් අර්ධ උතාකාර කොටසක් මෙහාට ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන ආකාරයක් අපට පෙන්වන්නේ. මෙන්න මේ අයි ධාරාවක් පැමිණෙනවා නම් සමාන අර්ධ උතයන් දෙක දෙපැත්තේ තියෙනවා නම් අයි ධාරාව දෙකට බෙදලා මෙහෙම යනවා. අපෙන් අහන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ ශ්‍රාව ඝනත්වය කොපමණද කියන එකයි. මේ පොදු කේන්ද්‍රයේ මේ අර්ධ සම්පූර්ණ උතයක් කියලා ගත්තොත් මේ කොටසත් දෙකේ ධාරා යනවා. මෙතන ශ්‍රාව ඝනත්වය කොච්චරද කියන එකයි. දරුවනේ විභාගෙට මේ වගේ ලේසි ප්‍රශ්නත් අහනවා. මේක ගොඩක් ලේසි ප්‍රශ්නයක්. අපට වැඩි හිතන්න දෙයක් නැහැ. අපි දන්නවා ඉහළ අර්ධ උතය නිසා මෙතන ශ්‍රාවයක් ඇති වෙනවා කොහොමද μ0 i බෙදීම 2r කියන ශ්‍රාව ඝනත්වයෙන් අර්ධයක්. සම්පූර්ණ උතයක් නිසා තමයි අපි යගේ කියන්නේ. ඒ අර්ධයක් ඇති වෙනවා. කොයි දිශාවටද කතිරයකින් දක්වනවා ඇතුළට දක්වන්නේ. ඒ වගේම පහළ අර්ධයෙන් යන්නේ සමාන ධාරාවක් මේ ධාරාව හරියටම දෙකට බෙදලා යන්නේ පහළ කොටස නිසා කොහාටද ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මේ ඇතුළට ආවනම් මේ වාමාවර්ත ධාරාවක් ගමන් කිරීමක් එහෙමනම් තලයෙන් පිටතට ඇති වෙන්නේ. එහෙමනම් දරුවනි මේ හා සමාන විශාලත්වයක් තියෙන තලයෙන් පිටතටත් එහෙමනම් මේ ස්ථානයේ සඵල අගය කීයද? ශූන්‍යයි. දැන් මම මේක ටිකක් ලේසි ප්‍රශ්නයක්. ලේසි වුණත් ඔබට ඉදිරිපත් කරේයි. ඔබට පහසුවෙන් විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඔබ වටහා ගන්න ඕන විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තිබුණාට මේ වගේ ඉතාමත්ම ලේසි ප්‍රශ්නත් එනවා. අමාරු ප්‍රශ්න පමණක් නෙවෙයි. බොහෝ වෙලාවට අපි අමාරු ප්‍රශ්න ගැනම කල්පනා කරමින් බොහොම දුක් වෙනවා විසඳ ගන්න බෑ කියලා. අමාරුයි කියලා. නමුත් දරුවනි මිශ්‍රණයක් තියෙන්නේ පහසු ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. ඔබට ඉතා පහසුවෙන් විසඳුමට ලංකා වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා මේ ආකාරයේවා. එතකොට මේක අර කලින් වගේ නෙවෙයි වැඩි හිතන්න දෙයක් නැහැ. පියවර ලියන්න දෙයක් නැහැ. ඍජුව උත්තරේ ගන්න පුළුවන්. දරුවනි මම ආරම්භයේදීම කළ යුතුව තිබුණු සිහිපත් කිරීමක් මම මෙතෙන්දි කරන්නම්. මට අමතක වීමක් වුණ නිසා ඔබෙන් ඉල්ලීමක් කරන්න මම බලාපොරොත්තු හිටියා කඩදාසියක් සහ පෑනක් ළඟ තියාගන්න කියලා. මොකද මෙතන අපි බොහෝ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රූප සටහනක් සමග. ඒතර මම රූප සටහන බෝඩ් එකේ අඳින ගමන්ම ඔබත් කඩදාසිය ඇඳ ගන්නවා නම් ඔබට වඩා පහසු වෙනවා මෙතෙන්දි මේ විසඳුම් වලට යන්න. ඒ නිසා දරුවනි දැන් ඔබ සූදානම් කරගන්න කඩදාසියක් සහ පෑනක් සූදානම් කරගෙන මේ ප්‍රශ්නෙට අපි යමු. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දීලා තිනවා. මේකත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තුණු ප්‍රශ්නයක්. ඔබගේ දැනුම හොඳින් යොදන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසායි මම මේක තෝරගත්තේ. මෙන්න මේ වගේ චුම්බක ශේෂ්ත්‍රයක් අපට දීලා තිනවා. චුම්බක ශේෂ්ත්‍රයේ තලය තුලට බව පෙන්눔 කරන්නයි කතිර සලකුණක් යොදලා තියෙන්නේ. මේ චුම්බක ශේෂ්ත්‍රය තුල PQR කියලා අංශු තුනක් ප්‍රක්ෂේපණය කරනවලු සමාන ප්‍රවේග වලින් යුතුව. ප්‍රක්ෂේපණය කරාම එක අංශුවක් මම වෙනත් වර්ණයකින් දක්වන්නම්. මේ ප්‍රක්ෂේපණ කරපු දිශාවටම යනවලු වෙනස් වෙන්නේ නැතුව. තවත් අංශුවක් ප්‍රක්ෂේපණය කරාට පස්සේ මෙන්න මේ වගේ පතයක් ඔස්සේ ගමන් කරනවලු. අනිත් අංශුව මේ වගේ පතයක් ඔස්සේ ගමන් කරනවලු. අපි PQR කියලා දක්වලා තියෙනවා මෙන්න මේ අංශුන් තුන. එතකොට තලය තුලට ක්‍රියාත්මක වෙන චුම්බක ශේෂ්ත්‍රයකට ඇතුල් වුණාම අංශු තුනක් මේ චුම්බක ශේෂ්ත්‍රයෙන් පිට මේ පැත්ත චුම්බක ශේෂ්ත්‍රයට ඇතුල් වුණාම මෙන්න මේ ආකාර පතයන් තෝරා ගන්නවා කියලා තියෙනවා. එහෙමනම් අපේ තොරතුරු මේකයි. අපෙන් විමසන්නේ කුමක්ද? එහෙමනම් PQR අංශු ධන අංශුද ධනාරූපිත අංශුද ඍණාරූපිත අංශුද උදාසීන අංශුද කියලා අපෙන් අහනවා. දැන් විමසීමේයි කුමන වර්ගයේ ආරෝපණයක් මෙම අංශු වල තිබෙනවද කියන එකයි අහන්නේ. දැන් මෙයටත් පිළිතුරු පහක් තියෙනවා. ඒ පහම ඉදිරිපත් කරන්න අපට අවස්ථාවක් නැති නිසා අපි උත්සාහ කරමු නිවැරදි පිළිතුර ඍජුවම සොයාගන්න. දැන් දරුවනි බලන්න P අංශුව චුම්බක ශේෂ්ත්‍රය තුලදී මේ වගේ පැත්තකට හැරුණා නම් එයා මත කුමන දිශාවටද බලයක් ක්‍රියා කරලා තියෙන්නේ?
ඔබට වැටහෙන්න ඕන වම් පසට බලයක් ක්‍රියා කරා නම් තමයි මෙහෙම හැරෙන්නේ. එහෙමනම් ප්‍රවේගයේ දිශාවට ප්ලෙවින්ගේ වමත් නීතියේ මැදඟිල්ල යොමු කරා නම් චලනය වෙන දිශාවට තර බලය අපට මහපටංගිල්ලෙන් පෙන්වන්න පුළුවන් වමට ගිහිල්ලා තියෙනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රය දබරගිල්ලෙන් යොමු කරනවා තලය තුලට. දැන් බලන්න දරුවනි අපි දැන් දන්නේ දිශා දෙක කුමක්ද? මහපටංගිල්ල යොමු කරන්න පුළුවන් බලය ක්‍රියා කර දිශාවට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දන්නවා දබරගිල්ල යොමු කරන්න පුළුවන්. ඒතර මැදගිල්ල යොමු වෙන්නේ කොහාටද? මෙන්න ඉදිරියට. එහෙමනම් දැන් අපිට තීරණය කරන්න පුළුවන් කුමන වර්ගයේ අංශුවක්ද මේ ගිහිලා තියෙන්නේ? ධනාරෝපිත අංශුවක්ද ඍණාරෝපිත අංශුවක්ද? ධනාරෝපිත අංශුවක් නම් තමයි එම දිශාවටම මැදගිල්ල යොමු වෙන්නේ. එහෙමනම් අපට P කියන්න පුළුවන් P ගැන කියන්න පුළුවන් P ආරෝපණය ධන ආරෝපණයක්. ධනාරෝපිත අංශුවක්. දරුවනි චුම්බක ක්ෂේත්‍රය තුලදී ආරම්භක ප්‍රවේගයේ දිශාවටම Q අංශුව ගමන් කරලා තියෙනවා. Q අංශුව ගමන් කරා නම් අපගමනයක් නොවුනා කියන්නේ එයා මත කිසිදු දිශාවකට බලයක් ක්‍රියා කරලා නැහැ. එහෙමනම් මෙයා උදාසීන අංශුවක් වෙන්න ඕන. Q අපිට උදාසීන අංශුවක් කියලා කියන්න පුළුවන් ආරෝපණයක් නැහැ. දැන් බලන්න දරුවනි කලින් ආකාරයටම තර්කය ගොඩනගන්න පුළුවන් අපිට මේ ආරංශුව මේ ආකාර ගියා නම් මේ පැත්තටයි බලය ක්‍රියා කරලා තියෙන්නේ. දැන් අපි නැවතත් වමත් නීති යොදමු. මහපටංගිල්ල එහාට ගන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රය ඇතුළට ගන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රය ඇතුළට ගත්තනම් මහපටංගිල්ල මෙහාට ගත්තනම් බලන්න මගේ වම් අතේ මැදඟිල්ල යොමු වෙන්නේ කොහාටද? පිටිපස්සට. එhmenan චලිත දිශාවට විරුද්ධ දිශාවට මැදගිල්ල යොමු කරන්න වෙනවා නම් අපට කියන්න පුළුවන් මේ අංශුව ධන අංශුවක් නෙවෙයි ඍණ ආරෝපිත අංශුවක් කියලා. එහෙමනම් දරුවනි මෙන්න ආර් අංශුව ඍණ ආරෝපිත අංශුවක් කියලා දැන් අපිට නිගමනය කරන්න පුළුවන්. මෙන්න මේ ආකාර දරුවනි අපට PQR අංශු තුනේ ආරෝපණයන් මොනවද? ආරෝපණයක් තිබෙනවද නැද්ද කියලා නිගමනය කරන්න පුළුවන් මේ සටහනෙන් අපට දීලා තියෙන තොරතුරු අනුව. හොඳයි. දැන් අපි බලමු ඊළඟ ගැටලුවට යමු වෙන්න. තරුණි මෙම ගැටලුවේදී ඔබට පේනවා ඇති ඍජු සන්නායකයක් තියෙනවා. ඒ ඍජු සන්නායකය ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගමන් කරමින් තිබෙනවා. මේ ඍජු සන්නායක ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගමන් කරමින් තිබෙන අතරේම තවත් සන්නායක පුටුවක් මෙන්න මේ ආකාරයෙන් දක්වලා තියෙනවා. එහි තවත් ආකාරයක ධාරාවක් ගමන් කරනවා. එතකොට මේ සංයුත පුටුව තුලත් ධාරාවක් ගමන් කරනවා. ඍජු සන්නායකය බාහිර පරිපථයකට සම්බන්ධ කරලා ඒ තුලට ධාරාවක් ගමන් කරමින් තියෙනවා. මේ කාරණා ටික අපට කියලා තියෙනවා. අපි අහනවා කුමක්ද අහන්නේ? මේ ඍජු සන්නායකයේ අචලව තියෙනවා අය සලකන්න කියලා තියෙනවා. අචලව තිබෙනවා නම් මෙන්න මේ පුඩුවට කුමක් සිදු වේද? තන් කුමන ආකාර චලිතයක් ඇති වේද කියලා අපෙන් අහන්නේ. ඉතින් පිළිතුරු තියෙනවා වමට චලිත වේ, දකුණු පසට චලිත වේ, ඉහළට චලිත වේ, පහළට චලිත වේ. ওই ආදි වශයෙන් පිළිතුරු පහක් තියෙනවා. දරුවනි අපි දැන් බලමු අපි ඉගෙනගෙන තියෙන මූලධර්ම අනුව භෞතික විද්‍යා මූලධර්ම අනුව චුම්බක ක්ෂේත්‍රය පිළිබඳව අපි දන්න දේ අනුව බලමු කුමක්ද සිදු වෙන්න පුළුවන්. දැන් අපිට පේනවා ඇති මේ සන්නායකයත් එක්ක එකම තලයේ තියෙන විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට මේ සන්නායකයේ ඉහළ දිශාවට ධාරාවක් ගමන් කරනවා. මෙන්න මේ කොටසෙත් ඉහළ දිශාවට ධාරාවක් ගමන් කරනවා. ඔබ දන්නවා ඔබ ඉගෙනගෙන තියෙනවා සමාන්තර සන්නායක දෙකක් තියෙනවා නම් ඒවායේ ධාරා ගලාගෙන යනවා නම් ඒවා අතර අන්‍යෝන්‍ය බලයක් හටගන්නවා. එකම දිශාවට ධාරාව ගමන් කරනවා නම් අන්‍යෝන්‍ය බලය වෙන්නේ කුමක්ද? එකිනෙක ආකර්ෂණ බලයක්. එහෙමනම් මෙන්න මේ සන්නායක නිසා මෙයා මත මෙන්න මේ දිශාවට F1 කියලා බලයක් හටගන්නවා. එතකොට මේ දුර ප්‍රමාණය අනුව තීච්ඡ බලයක් තමයි F1 කියලා බලයක් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මේ පුඩුව තුලින් මේ කොටසේ ධාරාව යන්නේ පහළ දිශාවට. එහෙනම් මෙයා මගින් මෙයා මත ඇති වෙන බලය ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන විකර්ෂණ බලයක් ඇති වෙන්නේ. එහෙනම් මෙයා මගින් මේ පැත්තට F2 කියලා බලයක් හට ගන්නවා. දැන් මෙතෙන්දී මේ විශාලත්වයන් අපිට ලියන්න ඕන නැහැ. විශාලත්වය අඩුද වැඩිද කියන කාරණේ පමණයි ඕන වෙන්නේ මේ ගැටලුව විසඳීම සඳහා. දරුවනි ඔබට කියන්න පුළුවන් F1 විශාලත්වය සහ F2 විශාලත්වය ගත්තාම කුමක්ද වැඩි කුමක්ද අඩු කියලා. බලන්න දරුවනි අපි දන්න සමීකරණය කුමක්ද?
අන්‍යෝන්‍ය බලය සඳහා අපි ගත්තේ මෙන්න මේ ප්‍රකාශනය. මෙහි I1 I2 කියලා කියන්නේ සන්නායක දෙක ඔස්සේ ගමන් ගන්නා ධාරා, D කියන්නේ පරතරය සන්නායක අතර. එහෙමනම් අන්නේ ප්‍රකාශයට අනුව ඔබට කියන්න පුළුවන් මේ පරතරය අඩුයි. අඩු වෙන්න නම් මොකද වෙන්න ඕන? F අගය වැඩි වෙන්න ඕන. මෙතෙන්ට තියෙන පරතරය මේ ඍජු සන්නායකයේ ඉඳලා වැඩි, කියන්නේ D අගය වැඩි. එහෙනම් F2 අගය අඩු වෙන්න ඕන. මේන් ඔබට පේනවා F1 විශාලයි F2 කියලා. එහෙමනම් මේ පුඩුව චලිත වෙන්න පුළුවන් වෙන්නේ කුමන දිශාවටද? වම් පසට. ඒතර දරුවනේ ඔබ ඉගෙනගෙන තියෙන භෞතික විද්‍යා දැනුම භාවිත කරලා මේ විමසලා තියෙන ප්‍රශ්නෙට අපට පිළිතුරු දෙන්න පුළුවන්. මේ ගැටලුව මේ ආකාරයෙන් විසඳ ගන්න පුළුවන්. මෙහි අගයන් අපෙන් අහලා නැහැ. සමහරක් ගැටලුවකදී අගයන් අහන්නත් පුළුවන්. සඵල අගය සම්ප්‍රයුක්තය අහන්නත් පුළුවන්. නමුත් මෙතෙන්දී එහෙම අහලා නැහැ. සසඳීමක් පමණයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් අරගෙන බැලුවොත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල ප්‍රස්තාර සටහන් ගණනාවක් ඔබට දකින්න හම්බ වෙනවා. ප්‍රශ්න ගණනාවකදී ප්‍රස්තාර පිළිබඳ දැනුම විමසා බලලා තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න ඕන. තරුණයන් අපස උසස් පෙළ භෞතික විද්‍යාවේදී අපි ප්‍රස්තාර ගැන කතා කරනකොට යම් සිද්ධියක් ප්‍රස්තාරිකව නිරූපණය කරන්නත් අපට පුළුවන් වෙන්න ඕන. ඒක පැත්ත. අනිත් පැත්ත මොකද්ද? යම් සිද්ධියක් ප්‍රස්තාරිකව දීලා තිබෙනවා නම් එය අපට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒතර සිද්ධියක් ප්‍රස්තාරිකව නිරූපණය කිරීම එකක්, අනිත් එක ප්‍රස්තාර දීලා තියෙනවා නම් සිද්ධිය ප්‍රකාශ කිරීම. මේ දෙකම අපට පුළුවන් වෙන්න ඕන. ඔබට අන්න ඒ ආකාර ප්‍රශ්න තමයි බොහෝ වෙලාවට ඔබ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය දකින්න හම්බ වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී ඔබට සිද්ධියක් දීලා තියෙනවා. ඒ සිද්ධිය ප්‍රස්තාරිකව ඉදිරිපත් කරන්න කියලා තමයි ඔබට කියලා තියෙන්නේ. කුමක්ද සිද්ධිය? මෙන්න මේ වගේ සිද්ධියක්. යම් සන්නායක දෙකක් මේ පෙන්නලා තියෙන්නේ. මේ සන්නායකය තලයට ලම්බකෝ තියනවා. ඒ වගේම සන්නායක දෙක තුලින් තිතක් දක්වලා තියෙනවා. මම තිතකින් දක්වන්නේ ධාරා සමාන විශාලත්වයක් තියෙන ධාරා විද්‍යුත් ධාරා ගමන් කරමින් තිබෙනවා. ඒතර මේ සන්නායක දෙක අතර පරතරය 2D කියලා දක්වලා තියෙනවා. ඒතර සන්නායක දෙක අතර පරතරය 2D කියලා දක්වලා තියෙනවා. මේ තොරතුරු ඔබට සපයලා තියෙනවා. මේන් ඔබට ඉදිරිපත් කරන්නේ කුමක්ද? ඔබෙන් විමසන්නේ කුමක්ද? මෙන්න මේ දෙක අතර චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වෙන්නේ මේ තිරස් අක්ෂයත් සමග. තිරස් අක්ෂයට අපි කියන්න පුළුවන් x කියලා. මෙන්න මේ x දුරත් සමග වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා ප්‍රස්තාරිකව නිරූපණය කරන්නයි කියන්නේ. එතකොට අපි දන්නවා ධාරාවක් ගමන් කිරීම නිසා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඒ ක්ෂේත්‍රය දුරත් සමග විචලනය වෙනවා. දැන් මෙතන තනි සන්නායකයක් නිසා ඇතිවන චුම්බක ශාස්ත්‍රයේ විශාලත්වය ගැන ඔබ දන්නවා. දුරත් සමග විචලන වෙන්නේ කොහොමද කියලා දන්නවා. දැන් ගැටලුව පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. අපි ඉගෙනගෙන පුදේට වඩා සුළු ප්‍රමාණයක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. සන්නායක දෙකක් දීලා අහනවා විචලනේ කොයි ආකාරද කියලා. අපි දැන් බලමු අපේගේ දැනුම අනුව එහට විසඳුමක් ලබා ගන්න. දරුවනේ කණ්ඩාංග පද්ධතියේ x සහ y කියලා ලකුණු කරමු. මෙතන මධ්‍ය ලක්ෂය අපි ගනිමු මූල ලක්ෂය හැටියට. එතකොට මේ පසට වම් පසට d දුරක් දකුණු පසට d දුරක් ඔබට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ සන්නායකයෙන් ආරම්භ කරමු. එතකොට මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා යම් දුරක මෙයා ඉන්නේ. මේ කේන්ද්‍ර මෙතන මධ්‍ය ලක්ෂයේ ඉඳලා තවත් සමාන දුරක මෙයා ඉන්නේ. දැන් බලන්න අපිට පහසු දෙය ඉස්සෙල්ලම කරමු. මේ ධාරාව නිසා මෙතන චුම්බක ක්ෂේත්‍රය අපි හොයමු. මේ සන්නායකය නිසා. කොහොමද? දකුණත් කස්කුරුපු නීතිය භාවිත කරලා මහපටැඟිල්ල යොමු කරා කොහාටද? ධාරාවේ දිශාවට. ඒතර ඔබට පේනවා ඇති මේ ලක්ෂය හරහා කොහාටද චුම්බක ක්ෂේත්‍රය පිහිටන්නේ? දිශාව මෙන්න මේ දිශාවට පිහිටන්නේ. ඒතර D දුරක ඉඳලා. දැන් මේ සන්නායකය බලමු. මේ සන්නායකය නිසා ආයිත් ඔදන්න කස්කුරුපු නීතිය මහපටැඟිල්ල මෙහෙම යොමු කරා නම් ඔබට පේනවා ඇති දැන් මහපටැඟිල්ල මම
දකුණු අතේ යොමු කරා නම් තලයෙන් පිටතට මෙන්න ඇඟිලි යන්න හදන්නේ මෙහාට මේ ලක්ෂ්‍ය හරහා. එහෙමනම් මෙයා නිසා ශේෂ්ත්‍රය ඇති වෙන්නේ කොහරද? පහළට. දරුවනි මේ දෙපැත්තට සමාන දුරවල් තියෙන්නේ. එහෙමනම් මෙතන ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වයත් මෙතන ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වයත් සමානයි. විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි නම් මෙතන සඵල අගය කීයද? ශූන්‍යයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ බිඳුව හරහා යනවා මෙතන අගය. හරි. දැන් බලමු වම් පැත්තට ගිහිල්ලා මෙන්න මේ සන්නායකය. සන්නායකයට ආසන්න වෙන්න චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාව වැඩි වෙන බව ඔබ දැනගන්න ඕන. එහෙමනම් කොයි ආකාරයෙන්ද වැඩි වෙන්නේ? මෙන්න මේ ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන ආකාරයට මූල ලක්ෂයෙන් ඉඳන් වම් පැත්තට යන්න අර වම් පස සන්නායකයට ආසන්න වෙනවා. ආසන්නයේදී අනන්තය දක්වා යන විදිහක් ලැබෙනවා කියලා අපි කියලා තිනවා. එහෙමනම් මෙන්න මේ හැඩය තමයි දක්වන්නේ. ඒ වගේම මෙන්න මේ සන්නායකයේ දිහා බලන්න. කොහරද ඇති වෙන්නේ? ඒතර ඉහළ දිශාව ධන කියලා ගත්තා. ඒක නිසා මෙතන ධන කියලා. මේ සන්නායකය අසලදී චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව මෙහ ළඟ වැඩි දිශාව කොහරද? පහළට. අන්න ඒ නිසායි මෙතෙන්දී මේ තිත්තිරට ආසන්නයෙන් යන විදිහට පහළට ගමන් කරන්නේ. එහෙමනම් මෙන්න කේන්ද්‍රයේ ඉඳලා දෙපසට විචලන වෙන ආකාරය අපි දැක්කුවා. දැන් මේ ප්‍රමාණය පමණක් සෑහෙන්නේ නැහැ. සන්නායක දෙක අතර පමණක් නෙවෙයි අපෙන් අහන්නේ. මේ සන්නායකයට පිටතින් අහනවා, මේ සන්නායකයටත් පිටතින් අහනවා. එතන පිළිතුරු දිහා බැලුවාම ඔබට පේනවා අපෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා මුළු පෙදෙසම. දැන් නැවතත් මෙයා දිහා බලන්න. මෙයා නිසා මේ පැත්තේ මගේ අනිත් ඇඟිලි කරකවෙන්නේ කොහාටද? පහළට. එහෙමනම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ පහළට. එහෙනම් පහළට සන්නායක ආසන ඉතා විශාල අගයක් තියෙන්න ඕන. ඈතට යන්න කුමක්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එහෙමනම් ප්‍රස්ථාරයේ හැඩය වෙන්න ඕන. මෙන්න මේ හැඩයක් තමයි දක්වන්න ඕන. වම්පස සන්නායකයෙන් වම්පස කොයි ආකාරයෙන් විචලනවද කියලා අපි පෙන්වනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා කොටසක් මෙන්න මේ දකුණු පස සන්නායකයෙන් දකුණු පස කොයි ආකාරයක විචලනයක් දක්වාද කියලා ඔබ හොයාගන්න ඕන පිළිතුර. දැන් මේ පිළිතුර මම සම්පූර්ණ කරන්න මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ නැහැ. පෙදෙස් දෙකක් කොයි ආකාරයෙන් වෙනවද කියන එක අපි පෙන්නවා. ඉතිරි පෙදෙසට හොයාගන්න ඔබට පැවරුමක් හැටියට මම ඉදිරිපත් කරනවා. හොඳයි දරුවනි, අන්න ඒ විදිහට අපි මේ ගැටලුවට විසඳුම් හොයාගන්න පුළුවන් වුණා. දරුවනි, ප්‍රස්ථාරක නිරූපණයක් කරාට පසුව දැන් අපට නැවතත් ගැටලුවක් විසඳන්න, ගණිතමය ආකාරයේ ගැටලුවක් විසඳන්න අවස්ථාවක් තියෙනවා. අපි දැන් යොමු වෙමු ඒ ගණිත ගැටලුව දිහාවට. යම් භෞතික විද්‍යා ප්‍රශ්නයක් තියෙනවා. ගණිතමය ආකාරයෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා අපි. ඔබට පෙනෙනවා ඇති වෘත්තාකාර සන්නායකයක් තියෙනවා. සරලධාරා සැපයුමක් ලබා දීලා තියෙනවා. ඒ සන්නායකයේ ස්ථාන දෙකකට මේ සැපයුමෙන් එන සම්බන්ධන කම්බි සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඔබට මෙන්න මේ සන්නායකයේ ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගමන් කරන බව තේරෙන්න ඕන. විද්‍යුත් ධාරාවක් ගමන් කරන බව පේනෙන්න ඕන. මෙන්න මේ ආපාතනය කරන කෝණය මේ ලක්ෂ දෙක මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය අංශක 60යි කියලා දක්වලා තියෙනවා. දැන් කුමක්ද අපෙන් විමසන්නේ? මෙන්න මේ ඉහළ කොටස දිගේ මෙන්න මේ දිශාවට ධාරාවක් ගමන් කරන බව අපට පේනවා. පහළ කොටසේ මෙන්න මේ දිශාවට ධාරාවක් ගමන් කරන බව ඔබට පේනවා. දැන් අපෙන් විමසන්නේ මේ කොටස නිසා කේන්ද්‍රයේ ඇති වෙන ශ්‍රාවකණත්වයක් තියෙනවා. මේ කොටස නිසා කේන්ද්‍රයේ ඇති වෙන ශ්‍රාවකණත්වයක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එම ක්ෂේත්‍රයන් දෙකේ දිශාවන් ප්‍රතිවිරුද්ධ බවත් ඔබට පේන්න ඕන. අපෙන් අහන්නේ මෙන්න මේ ඉහළ සහ පහළ කොටස් දෙක මත ඇතිවන චුම්බක ශ්‍රාවකණත්වයන් B1 සහ B2 කියලා දක්වනවා නම් B1 සහ B2 කියලා දක්වනවා නම් අපෙන් අහනවා B1 බෙදීම B2 අනුපාතය
කුමක්ද කියලා. ඉහළ කොටසේ දිග L1 කියලා කිව්වා නම් පහළ කොටසේ දිග L2 කියලා අපිට කියමු. ඉහළ කොටස L1 පහළ කොටස L2 ආදී වශයෙන් හිතමු. මෙහි අරය R වෙනවා නම් මේ L1 සඳහා අපට අගයක් ලබා ගන්න පුළුවන්. L2 සඳහා අගයක් ලබා ගන්න පුළුවන්. ඔබ දන්නවා සම්පූර්ණ වෘත්තයක කෝණය කීයද අංශක 360යි. එහෙමනම් ඔබ දන්නවා ඡාප දිගක් සහ අරය අතර සම්බන්ධය කුමක්ද? S සමානයි R θ ආකාරයෙන් දක්වනවා. මේ θ කියන්නේ කෝණය, R කියන්නේ අරය, S කියන්නේ ඡාප දිග. එහෙමනම් ඡාප දිගවල දෙකක් මෙතන තියෙනවා නම් L1 සහ L2 කියලා L1 බෙදීම L2 අනුපාතය අපිට ලබා ගන්න පුළුවන් අර සම්බන්ධතාවය අනුව. අපි පළමුවෙන්ම ඒ ලබා ගමු. මම බහුවර්ණ ප්‍රශ්නයකදී සියලු දේ හැම පියවරක්ම ලියන්න අවශ්‍ය නැහැ. ඔබ ගණිතය විසඳනවා නම් ගණිතමය වශයෙන් විසඳනවා නම් හිතේ කොටසක් කරගන්න ඕන, කඩදාසියේ කොටසක් කරගන්න ඕන. ඇයි වෙලාව ඉතුරු කර ගැනීම සඳහා. ඉතින් ඒක නිසා මම සියලු සමීකරණ උතර දැම්මේ නැහැ. කෝණ වලින් විතරක් අනුපාතය ගත්තා. ඉහළ කෝණය ඔබට පේනවා ඇති 360 ඍණ 60යි කියලා. පහළ කෝණය ඔබට පේනවා ඇති 60යි කියලා. එහෙනම් දිගවල් අතර අනුපාතය මට අර ආකාරයෙන් ගන්න පුළුවන්. L1ට L2 සමානයි 5යි කියලා අපිට ලැබෙනවා. හරි. දැන් මේ ධාරා අතර අනුපාතයක් අපිට ගන්න පුළුවන්. කොහොමද ධාරා අතර අනුපාතය? ඒකාකාර කම්බියක් නම් මෙහි L1 දිගට අනුව මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. L2 දිගට අනුව මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ අනුවයි ධාරා වෙනස් වෙන්නේ. ඔබ දන්නවා ධාරා විද්‍යුතයේදී ඔබ ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ ලක්ෂ දෙක අතර යම් ආකාරයක විභවාන්තරයක් තියෙනවා නම් V කියලා. V සමානයි I1 නම් මේ ධාරාව I2 නම් මේ ධාරාව අපිට ලියන්න පුළුවන් V සමානයි I1 R1 වෙනුවට මං ρ L1 කියලා ලියනවා. ඇයි ඒකක දිගක ප්‍රතිරෝධය මම හිතාගත්තා ρ කියලා. එම විභවාන්තරයමයි තියෙන අනිත් පැත්තටත් I2 ρ L2 කියලා ආකාරයෙන් ලියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. දැන් ධාරාවන් අතර සම්බන්ධය ගන්න පුළුවන්. දිගවල් අතර සම්බන්ධය අපි දන්නවා. නම් මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වය B1 නම් ඉහළ කොටස නිසා B1 සඳහා මට ලියන්න පුළුවන් කුමක්ද? මේ සම්පූර්ණ වෘත්තයක් නිසා ඇතිවෙන චුම්බක ශ්‍රාව ඝනත්වය. එහෙමනම් කොච්චර කීයෙන් පංගුවක් මේ පැත්තේ තියෙනවද? 360ක් සම්පූර්ණ කෝණය. මෙතන කීයෙන් පංගුවක්ද තියෙන්නේ? 60 කියලා කියන්නේ කීයද? 6න් 5ක් මේ පැත්තේ තියෙනවා. 6න් 1ක් මේ පැත්තේ තියෙනවා. 6න් 5යි 6න් 1යි. එහෙමනම් 6න් 1ක් තමයි 6න් 5ක් තමයි මුළු දිගෙන් එතන තියෙන්නේ. මෙන්න B1 යගේ. මේ විදිහටම B2 මට ලියන්න පුළුවන්. සම්පූර්ණ දිගෙන් 6න් 1ක් මෙතන තියෙන්නේ. අන්න එහෙනම් B1 සහ B2 අපි හොයාගන්න පුළුවන්. දැන් දරුවනි මේ ගැටලුවට විසඳුම ලබා ගන්න එක පහසුයි. පියවර තව ගණනාවක් ලියන්න පුළුවන්. ඒ වගේම මනෝමයෙන් ලබා ගන්න පුළුවන්. දැන් ඔබ B1 බෙදීම B2 අනුපාත ලියන්න, B1 යට B2 ලියන්න. බොහොමයක් පද කැපිලා යනවා. ඊළඟට I1 යට I2 ලැබෙවි. I1 යට I2 කියලා කියන්නේ කුමක්ද? ඔබට හොයා ගන්න පුළුවන් මෙන්න මේ පියවරට ගිහිල්ලා I1 බෙදීම I2 වෙන්නේ L2 යට L1. එහෙමනම් L1 යට L2 අපි දන්නවා 5යි කියලා. එහෙමනම් L2 බෙදීම L1ත් ඔබට කියන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔබට පිළිතුරට යන්න පුළුවන්. එහෙමනම් දරුවනි මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්නයක දීපු එකක්. මේ ප්‍රශ්නේදී මම හිතන්නේ නම් මේ විභාගයට දීලා නැහැ තවම. දෙන්න පුළුවන් දේවල් මේවා මේ මට්ටම අපි ඉගෙන ගන්න මූලධර්ම භාවිත කරලා තමයි මේ විසඳුම වලට යන්නේ. එතකොට මේ පියවර කිහිපයක් තිබුණ උනාට අපිට එක අවස්ථාවකදී හමු වුණා එක පියවරෙන්ම උත්තර ගන්න පුළුවන් ඒවා. මෙය ඊට වඩා වැඩි පියවර ගණනක් යනවා. එහෙමනම් කාලය බෙදා ගන්න පුළුවන් අපිට. අඩු වෙලාවක් එයට ගියා නම් වැඩි වෙලාවක් මෙයට ගියා වුණත් කල්පනාකාරීව පිළිතුරට යන්න පුළුවන් ඔබට. හැම විටම ඔබට ගැටලුවක් දෙන්නේ ඔබ ඉගෙනගෙන තියෙන විෂය සීමාව තුල. එහෙමනම් දරුවනි මෙන්න මේ විසඳුමත් මම සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? ඔබට පුළුවන් මේ කරන්න.
දැන් මම මුලින් ඔබෙන් ඉල්ලා හිටියා කඩදාසියක් පෑනක් තියාගන්න කියලා. එහෙමනම් මෙය සුළු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඔබට පිළිතුරු හැටියට ලබා ගන්න පුළුවන් කුමක්ද කියන එක පමණක් මම කියන්නම්. B1 බෙදීම B2 අනුපාතය 1 වෙන්න ඕන. 1 වෙන විදියට ඔබට පිළිතුරු ලැබෙයි කියා මම විශ්වාස කරනවා. හරි ආකාරව ඉදිරි පියවරවල් ඔබ අනුගමනය කරන්න. හොඳයි දරුවනි, මෙන්න මේ විදිහට අපි ගැටලු කිහිපයක් විසඳුවා. මෙන්න මේ අවස්ථාවේදී ඔබට එහෙමනම් තවත් ගැටලු විසඳන්න අපට තියෙනවා. තවත් බොහෝ ගැටලු ප්‍රමාණයක් අපි විසඳන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි පාඩමේදී අපි එහෙමනම් ඒ ගැටලුත් සම්පූර්ණ කරමු. එහෙමනම් දරුවනි, අද දවසේ පාඩම මෙතනින් අපි අවසන් කරලා ඊළඟ පාඩමට යන්න බලාපොරොත්තු වෙමු. එහෙමනම් දරුවනි, ආයුබෝවන්.